මාතෘකාවට ගත්තේ ජාතක පොතේ එන 550 ජාතක පොත් වහන්සේගේ අර්ථද්වාර ජාතකය. තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී සිදුවෙච්ච සිදුවීමක් අරමුණු කරගෙනයි මේ ජාතක කතාව දේශනා කළේ. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙක එක්තරා නිවසක පුංචි පුතෙක් අවුරුදු 8ක් 10ක් වයස ඇති පුංචි පුතෙක් තම තාත්තා ළඟට ගිහින් අහනවා තාත්තේ දියුණු වෙනවයි කියන්නේ මොකක්ද? දියුණු වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ තාත්තගෙන් මේ පුතා ප්‍රශ්නේ ඇහුවේ පිළිතුරක් බලාපොරොත්තු වෙන. දැන් අපි කුඩා කාලේ ගොඩාක් සමීප අම්මටයි තාත්තටයිනේ. දරුවෙකුට ප්‍රශ්නයක් ඇති වුණාම අම්මා ළඟට යනවා පිළිතුරක් බලාපොරොත්තු. එක්කෝ තාත්තා ළඟට යනවා පිළිතුරක් බලාපොරොත්තු. මේ තාත්තා කල්පනා කරනවා මගේ මේ පුංචි පුතා පුංචි වුවත් මගෙන් ඇහුවේ ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. නිසා මේකට මට පිළිතුරු දෙන්න තරම් දැනුමක් අවබෝධයක් මට නැහැ. නිසා මගේ පුතාගේ මේ ප්‍රශ්නේ निराවුල් කරලා පිළිතුරක් ලබා දීලා निराවුල් කිරීමේ වගකීම පියෙකු හැටියට මගේ යුතුයකමක්, මගේ වගකීමක්. එම කල්පනා කරපු මේ තාත්තා මේ පුතාව අරගෙන ගියා ජේතවනාරාමේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ළඟට. වැඳලා එකත් පසක පැත්තකට වෙලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේ ළඟට ආවේ මේ මගේ පුංචි පුතා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා තාත්තේ මේ දියුණු වෙනවයි කියන්නේ මොකක්ද? දියුණුවේ මොනවා හරි ධර්ම කරුණු තියනවද? තාත්තේ මට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා. මේකට මට පිළිතුරු ලබා දෙන්න තරම් දැනුමක් මා තුල නැති නිසා මම ඔබ වහන්සේ ළඟට මේ පුතා එක්කගෙන ආවා. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ පුතා එදා විතරක් අද විතරක් නෙවෙයි එදත් මේ විදිහට ප්‍රශ්න අරගෙන ඇවිල්ලා මගෙන් පිළිතුරු ලබාගත් පුතේ. අදත් මේ ආත්ම භාවයේදීත් මේ පුතා මා ළඟට ඇවිත් ඉන්නවා. එතනදී තථාගත බුදුරජාණන් වහන්සේ මේ අර්ථද්වාර ජාතකයේ මේ තාත්තටයි පුතාටයි දේශනා කළා. අවුරුදු 2565කටත් වැඩිය ඉපැරණි මේ ගාථා රත්නය දියුණුවේ දොරටුයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අර්ථද්වාර ජාතකය. අර්ථ කියන්නේ දියුණු. ద్వාර කියන්නේ දොරටු. දියුණුවේ දොරටු. එතනදී තථාගත බුදුරජාණන් වහන්සේ කරුණු 6ක් දේශනා කරනවා. පළවෙනි කාරණේ තමයි ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. නිරෝගී භාවයේ කැමැති වීම. ඊළඟට සීලංච සිල්වත් බව. ඊළඟට උද්ධානු මතං වැඩිහිටි මතයට ගරු කිරීම. වැඩිහිටි මතයට ගරු කිරීම. සුතංච හොඳ දේවල් ඇසීම. ධම්මානුවත්ති ධාර්මිකව ජීවත් වීම. අලීනතාච කම්මැලි කමෙන් තොරව උත්සාහවන්තව කටයුතු කිරීම. එතකොට මේ කරුණු 6 අපේ මෙලව ජීවිතයේ සාර්ථක කරගන්නට, පරලොව ජීවිතයේ සාර්ථක කරගන්නට, එවැගේම බාහිර ආධ්‍යාත්මික ජීවිතයේ ලෞකික ලෝකෝත්තර ජීවිතයේ සාර්ථක කරගන්නට කොහොමද මේ ධර්ම කරුණු 6 අපේ ජීවිතයට ඉවහල් වෙන්නේ, හේතු වෙන්නේ කොහොමද කියලා අපි එකින් එක ධර්මානුකූලව විසඳන්නට නැත්නම් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා.
පළවෙනි කාරණේ තමයි ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභ. නිරෝගී භාවයේ කැමැති වීම. නිරෝගී භාවයේ කැමැති වීම. එතකොට පින්වතුනි කවුද කැමැති රෝගියෙක් වෙන්න? දුප්පත් පොල්ලතු පැලේ ඉඳලා සිටුමාලිගාව රජමාලිගාවතෙක් හැම කෙනෙක්ම කැමැති නිරෝගී භාවයට. අපි කවුරුත් කැමතිනේ. එතකොට අපේ රෝග ගත්තහම දෙකොටසකට බෙදනවා. එකක් කායික රෝග, අනිත් එක මානසික රෝග. එකක් කායික රෝග, අනිත් එක මානසික රෝග. මනස ලෙඩ වෙනවා, ඒකට බෙහෙත්. කය ලෙඩ වෙනවා, ඒකට බෙහෙත්. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා පින්වතුනි මේ මනස ලෙඩ වෙන්නේ ඇයි? මනස ලෙඩ වෙන්නේ ඇයි? මනස ලෙඩ වෙන්නේ පින්වතුනි අපේ යම් යම් නොගැලපෙන දුර්වල අසීමිත වූ නොසිඳෙන ආශා නිසා වෙන්න පුළුවන්. මනස ලෙඩ වෙන. මනස ලෙඩවීම සුවපත් කරගන්නට එකම බෙහෙත තමයි ධම්මෝ සදං සමං නත්ති ඒතං පිවත භික්ඛවෝ. මහණෙනි ධර්මයේ තරම් උතුම් ඖෂධයක් ලෝකෙ කොහෙවත් නැහැ. ඔකට හොඳ උදාහරණයක් මං කිව්වොත් දැන් කිසා ගෝතමී කියලා කියන්නේ තමන්ට හිටපු එකම දරුවා. තමන්ට හිටපු එකම දරුවා නැති වුණා. මේ අම්මා මේ දරුවගේ මරුණා කියලා මේ අම්මා හිතුනේ නැහැ. දරුවත් තුරුළු කරගෙන මේ මැරිච්ච දරුවගේ මලකඳත් තුරුළු කරගෙන වෛද්‍යවරු හොයාගෙන ගියා බෙහෙත් ගන්න. සෑම වෛද්‍යවරයෙක්ම කිව්වේ දරුවා සනීප කරන්න බෑ මැරිලා කියලා. කොහොම හරි කිසා ගෝතමිය විසින් මේ දරුවත් තුරුළු කරගෙන සවැත් නුවර ජේතවනාරාමයට තමයි එන්නේ. සවැත් නුවර ජේතවනාරාමයට ඇවිදින් බුදුරජාණන් වහන්සේ වැඳලා බුදුරජාණන් වහන්සේට මේ පැහැදිලි කරනවා අනේ ස්වාමීනි මගේ මේ පුතා අද උදේ වෙනකන් හොඳට සෙල්ලම් කර කර හිටියා. අනේ හදිසියේ දරුවා කතා බහ කරන්නේ මුකුක්වත් නැහැ. හරියට නිකන් වේලිච්ච දරකඩක් වගේ මේ සීතල වෙලා ඉන්න. මොකක් හරි අසනීපයක් වෙන්න ඇති. එතකොට බුදුරජාණන් වහන්සේට දැන් තේරුම් ගියා මේ බෙහෙත් අවශ්‍ය කාටද? දරුවා මැරිලානේ. මැරිච්ච කෙනෙකුට බෙහෙත් කරන්න බැහැනේ. මේ ජීවත්ව වෙන කෙනාට එපාය බෙහෙත් දෙන්න. දැන් මේ දරුවත් තුරුළු කරගෙන හැමතැනකම වෛද්‍යවරු හොයාගෙන ගියේ මේ අම්මගේ කනට වැටුනේ මැරුණා කියලා. මැරුණා. සනීප කරන්න බෑ. ඒ සංකල්පයේ තමයි හදවත තුල ගොඩ නැගුණේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ අම්මා මනසින් දුර්වල වෙච්ච මේ අම්මගේ මනස ශක්තිමත් කළා. ප්‍රකෘතිමත් කරා. මොකක්ද කිව්වේ? මට සනීප කරන්න පුළුවන්. අන්න මනස දිරිමත් කළා. එතකොට සමහරුන්ට හිතෙන්න පුළුවන් මෙතන මේ බුදුහාමුදුරුව බොරුවක් වංචාවක් නේ කරලා තියෙන්නේ කියලා. නෑ. බෙහෙත් අවශ්‍ය කරන්නේ මලමිනියට නෙවෙයි. බෙහෙත් අවශ්‍ය කරන්නේ ජීවත් වන මේ අම්මටනේ. අම්මටයි බෙහෙත් අවශ්‍ය. බුදුරජාණන් වහන්සේ දුර්වල මනස ප්‍රකෘති මට්ටමට පත් කළා. මට සනීප කරන්න පුළුවන්. අම්මා හරි සතුටු වුණා. එකම පුතානේ සතුටු වුණා. අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මයේ අම්මට දෙනවා. සනීප කරන්න පුළුවන්. හැබැයි නැගණිය මේ දරුවා සනීප කරන්නට නම් කිසිම කෙනෙකු නොමල ගේකින් මට අබමිටක් ඕන. බෙහෙත් දීලා ඉවරයි. දරුවගේ අම්මගේ මනසට කිසා ගෝතමියට බුදුහාමුදුරුවෝ ධර්මයේ නැමැති ඖෂධය දීලා ඉවරයි. මනස සුවපත් කරන්න ඕනේ. මේ අම්මා බුදුහාමුදුරුවන්ට වැඳලා අර මැරිච්ච දරුවගේ කුණක් තුරුළු කරගෙන ගෙයක් ගානේ ගියා. ඒ ගමේ තියෙන වීතියක් ගානේ ගියා.
කිසිම තැනකින් නොමලගයකින් නම් අබ ඇටයක්වත් හම්බුනේ නැහැ. මැරිච්ච ගෙවල් වලින් නම් ඕන තරම් අබ දෙන්න සූදානම්. අවශ්‍ය බේත නොමලගයකින්. එතකොට බලන්න තථාගත බුදුරජාණන් වහන්සේ මේ අම්මටගේ මනස සුවපත් කරන හැටි ප්‍රායෝගිකව සුවපත් කරනවා. හැම ගෙදරකටම ගියාම අම්මා මැරුණා, තාත්තා මැරුණා, අත්තම්මා මැරුණා, සීයා මැරුණා, දුව මැරුණා, පුතා මැරුණා, මල්ලි මැරුණා, අක්කා මැරුණා, නංගි මැරුණා. ওই විදිහට මැරුණා කියන මේ හඬ, මේ වාක් මාලාව මේ අම්මගේ හදවත සිසාරා ගියා. කන් දෙක සිසාරා ගියා. මේ අම්මා තේරුම් ගත්තා මරණය කියන ධර්මතාවය මගේ මේ දරුවට සිද්ධ වෙලා ඉවරයි. ඒක නිසා මේක මගේ ගෙදරටවත්, මගේ පවුලටවත්, මගේ පරපුරටවත්, මගේ ගමටවත්, මගේ රටටවත් උරුම වෙච්ච දෙයක් නෙවෙයි. මේක පොදු ධර්මතාවයක් කියන ආකල්පය, සංකල්පය මේ අම්මගේ හදවත තුල ගොඩනැගුණා. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඖෂධයක් බව ඈට දැනුණා. ඇගේ මනස සුවපත් වුණා. ඈට ධර්මය අවබෝධ වුණා. මේ බණ ටික කිව්වේ මටමයි. නිසා දරුවගේ ගුණ සුසාන භූමියේ මිහිදන් කළා. කිසා ගෝතමිය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියනවා, ස්වාමීනි මට ධර්මය අවබෝධ වුණා. සක්‍රියවම අවබෝධ වුණා. ස්වාමීනි මට ගිහි ගෙට යන්න බෑ. එතන ටිකක් සම්බාධක වැඩි. ඒ නිසා මට මහාන වෙන්න අවසර දෙන්න. බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කළා. සෝවාන් ඵලයටපත් වුණා. මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්න අසපුවකට, ආරාමයකට ඈ යොමු කළා. මහාන වුණා, බවුන් වැඩුවා, සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උත්තම මහරහත් පදවියේ උරුම කරගත්තා. සමහර වෙලාවට සමහරු මානසික වශයෙන් යම් යම් පීඩාවන් වලට පත් වෙනකොට ජීවිත හානි කරගන්න. වහබෝතලේ බොනවා. බස් එකට පනිනවා, කෝච්චියට පනිනවා. සමහර අය නොයෙකුත් විදිහේ බෙල්ලේ වැළදා ගන්නවා. ඇයි දෙයියනේ මෙච්චර වටිනා ඖෂධයක් මේ ධර්මයේ නැමැති අමා ඖෂධයේ තියෙද්දි ඇයි මේ විදිහට සමහර අය හැසිරෙන්නේ? මොන තරම් වටින ජීවිතයක්ද? manussත්ත පටිලාභෝ දුර්ලභෝ. මනුස්ස ජීවිතයක් ලබා ගැනීම හරි දුර්ලභ කාරණයක්. සා මනස ලෙඩ වෙනවා. අපේම යම් යම් නොගැලපෙන සහ අසීමිත ආශාවන් ඉටු කර ගන්නට ගිහිල්ලා ඒවා ඉටු නොවෙනකොට අපේ මනස ලෙඩ වෙනවා. ඒ ලෙඩ වෙන මනසට බෙහෙත් ධර්මයේ තුලින් තියෙනවා. කායික වශයෙන්ුත් අපි ලෙඩ වෙනවා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී අවුරුදු 2565කට පෙර ඔබෙත් මගේ ශරීරය ලෙඩ වෙන ක්‍රම 8ක් පිළිබඳව දේශනා කරනවා ගිරිමානන්ද සූත්‍රයේ. ගිරිමානන්ද හාමුදුරුවන්ට. මොකද්ද මේ ක්‍රම 8? වාත සමුට්ඨාන ආබාධ, වාතය කිපීම නිසා ඇතිවන රෝගාබාධ. ඔබෙත් මගේ ශරීරයේ හරියට පිංගතුනි එන්ජිමක් වාගේ. එන්ජිමක් කෑලි 32කින් සම්පින්ඩණේ වෙච්ච, එකතු වෙච්ච ශරීරයක් මේක. මේක හරියට එන්ජිමක් වාගේ. එතකොට මේ එන්ජිම, ශරීරයේ නැමැති එන්ජිම මේක ලෙඩ වෙනවා පිංගතුනි. පළවෙනි ක්‍රමය තමයි වාතය කිපීම නිසා ඇතිවන රෝගාබාධ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ක්‍රම 80කට වාතය කිපෙනකොට මගේත් ඔබේ ශරීරය ලෙඩ වෙනවා. 2 පිත්ත සමුට්ඨාන ආබාධ. පිත්ත කිපෙනකොට ක්‍රම 40කට ඔබෙත් මගේ ශරීරය ලෙඩ වෙනවා. සෙම සමුට්ඨාන ආබාධ. සෙම කිපෙනකොට ඔබෙත් මගේ ශරීරයේ ක්‍රම 20කට ලෙඩ වෙනවා. වාතෙන් 80යි, පිතෙන් 40යි, සෙමෙන් 20යි. එතන මේක 140ක් නෙවෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ රෝග නිඩ්ඩං කියලා කිව්වේ. රෝග නිඩ්ඩං කිව්වේ ඒකයි. ඒ නිසා පින්වතුනි, තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා අර 4 වෙනි කාරණය සන්නිපාතික ආබාධ. සන්නිපාත කියලා කිව්වේ වා, පිත්, සෙම් 3 දොස් එකවර කිපීම නිසා ඇතිවන රෝගාබාධ. 3 දොස්, වා, පිත්, සෙම්
මේ තුන්දොස් එකවර කිපීම නිසා ඇතිවන රෝගාබාධ. එතකොට ටිකක් තත්ත්වය භයානකයිනේ. සාමාන්‍ය වෛද්‍යවරයෙකුට හිම බෙහෙත් දෙන්න බෑ. විශේෂඥ දැනුමක් තියෙන හොඳ වෛද්‍යවරයෙකුට විතරයි බෙහෙත් දෙන්න පුළුවන්. එකකට බෙහෙත් කරනකොට දෙකක් කිපිලා, දෙකකට බෙහෙත් කරනකොට එකක් කිපිලා. මේ තුන්දොස්ම සමනය වෙන්න නම් ඊටාම තීක්ෂණ දැනුමක්, විශේෂඥ දැනුමක් තිබිය යුතුයි. නැත්තම් මරණං වා නිගච්ඡිස්සති මරණ මත්තං වා දුක්ඛක්. එක්ක මැරෙනවා නැත්තම් මරණය හා සමාන දුකකටපත් වෙනවා. ඒකටම සන්නිපාතික ආබාධ. දැන් අපි බලන්න වාහනයක් ගත්තාම මේ වාහනේ කිලෝමීටර 5000ක් 10000ක් දිව්වම ඒවා සර්විස් කරගන්න එපා නේද? පිරිසිදු කරන්න එපා. එතකොට ඒ පිළිබඳ දැනුමක් ඇති උදවිය, ඒ දක්ෂතාවයේ ඇති ශිල්පීන් බලලා කියනවා අහවල් තැන ලෙඩේ තියෙනවා, අහවල් කෑල්ල ගෙවිලා තියෙනවා. එහෙම බලලා අපිට කියනවා. කිව්වහම අපි කියනවා ඒ ඔක්කොම සකස් කරලා එහෙනම් මේක පිරිසිදු කරලා හොඳ සර්විස් එකක් ලබා දීලා කටයුතු කරන්න කියලා. එතකොට අපිට ඒක වාහනේ බලලා පරීක්ෂා කරලා දැන් තාක්ෂණයෙන් ලෝකෙ දියුණුයි. ඒක නිසා පරිගණක යන්ත්‍රයට දාලා ඒ ලෙඩේ තියෙන තැන අවශ්‍ය මොනවද අඩුපාඩු මොනවද ගෙවිලා තියෙන්නේ මොන කෑලිද දාන්න ඕනේ කියලා කියනවා. වගේ අපි අඩුම වශයෙන් 4 මාසයකට සැරයක්වත් පින්වතුනි අපේ ශරීරය පරීක්ෂා කරලා බලන්න එපාය. සමහර අය හම්බ කරනවා කෙලවරක් නැතුව හම්බ කරනවා, දන්නේම නැතුව එකපාරටම ඔන්න නැති වෙලා යනවා. ලෙඩක් රෝගයක් හැදිලා සමහර වෙලාවට සනීප කරන්න බැරි මට්ටමේ රෝගයක් හැදිලා අපි සමහර වෙලාවට ජීවිතයෙන් තොර වෙන්නත් පුළුවන්. ඒ නිසා අඩුම තරමින් 4 මාසයකට එක සැරයක්වත් අවුරුද්දට 3 පාරක් අපි මොකටද හම්බ කරන්නේ? මේ හම්බ කරන්නේ මොකෝ ගෙනියනවා නෑනේ. ඉතින් අපේ කායික මානසික සුවපත් භාවයේ සඳහා අපි කටයුතු කරන්නට ඕනේ. කය ලෙඩ වෙනකොට සමහර වෙලාවට මනසත් ලෙඩ වෙනවා. මනස ලෙඩ වෙනකොට කයත් ලෙඩ වෙනවා. මේක සමබරව තියාගෙන ඉන්න ඉපාය. ඒකනේ වැදගත් වෙන්නේ. ඒ නිසා පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා 5 වෙනි කාරණේ. වාත සමුට්ඨානාබාධා, පිත්ත සමුට්ඨානාබාධා, සෙම්ම සමුට්ඨානාබාධා, සන්නිපාතිකාබාධා, 5 වෙනි එක උතුපරිණාමජාබාධා, ඍතු විපර්යාසය. සමහර කාලෙට අධික සීතල ඔරොත්තු නෙදෙනකොට බලන්න ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. සමහර කාලෙට අධික වර්ෂාව ඔරොත්තු නොදෙනකොට මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. සමහර කාලෙට දරා ගන්න බැරි මහා රස්නයක් එනවා. ඕක ඔරොත්තු නොදෙනකොට මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. ඒක නේ ඍතු විපර්යාසය. ඍතු විපර්යාසය නිසා ශරීරේ ලෙඩ වෙනවා. ඊළඟට 6 වෙනි එක විෂම පරිහාරජා ආබාධා. වසවිස ශරීරගත වීම නිසා ඇතිවන රෝගාබාධ. වසවිස ශරීරගත වීම නිසා ඇතිවන රෝගාබාධ. පැතිකඩ කීයක් තියෙනවද බලන්න. පැතිකඩ කීයක් තියෙනවද? දැන් මව් කුසින් බිහිවුණු දරුවා මව් කිරි ටික බොන තාක්කල් නිරෝගී. එතකොට මේ දරුවා මව් කිරි බීම අත්හැරියේ යම් දිනකද කෑවෙත් වහ බිව්වෙත් වහ. ඒ කොහොමද? පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න. මොකටද ඔය ගහන්නේ? වී ටිකට ගහනවා. එළවලු ටිකට ගහනවා. පළතුරු ටිකට ගහනවා පරිස්සමෙන්. ප්‍රවේශමෙන්නේ අපිට ප්‍රමිතියක් දෙනවනේ. ඒ ප්‍රමිතියට අනුව ඒවා වැඩෙනවා, හැදෙනවා. ඊළඟට නෙලනවා, කපනවා. ඊළඟට වෙළඳ පොළට එනවා. ඊළඟට වෙළඳ පොළට ආවයින් පස්සේ අපි සල්ලි දීලා වෙළඳ පොළට ගිහින් ඒවා අරගෙන ගෙදරට එනවා. ප්‍රවේශමෙන් ඇවිල්ලා අපි කපලා කොටලා උයලා පියලා කවුරුත් වාඩි වෙලා ප්‍රවේශමෙන් මේවා භුක්ති විඳිනවා, කනවා. කාලයක් යනකොට අපේ ශරීරය ලෙඩ වෙනවා. විවිධ රෝග පීඩාවලට ගොදුරු වෙනවා. එතකොට අපි ස්පිරිතාලෙට වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒ පිළිබඳ දැනුම් දීලා වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලලා ඊට ගැළපෙන බෙහෙත් වට්ටෝරුවක් අපිට දෙනවා. අපි මේක බොනවා. ටික දවසක් යනකොට බොණ්ඩ ලෙඩේ එන්නේ සනීපයක් නැ එන්නේ වැඩි වෙනවා. වැඩි වෙනකොට ඊළඟට ආයිත් යනවා පරීක්ෂා කරලා බලලා දැඩි සත්කාර ඒකකයට දාන. කාලයක් එතන ඉඳවා ටික දවසක් ඉඳලා අන්තිමට මරණයටපත් වෙනවා. කපල කොටලා බලලා
තීන්දුවක් දෙනවා අහවල් ලෙඩේ නිසා මරණයට පත් වුණා. ඊළඟට මේ කුණ අරගෙන යනවා මල්ශාලාවකට. එම්බාම් කරලා පෙට්ටියක තැම්පත් කරලා ගෙදරට ගේනවා දවස් දෙකක් තුනක් තියාගෙන ඉඳලා නිදි මදරලා පාංශකූල කටයුතු සිද්ධ කරලා ඊළඟට ගමන කනත්තින් කෙලවර වෙනවා. පලිබෝධනාසක අනතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න. ඔය එක පැත්තක විනාශයක්නේ. ඊළඟට මත් කුඩු, දුම්පානය, මත් වතුර, සමහරු මත් පැන් කියනවනේ. මම ওই වචනෙට විරුද්ධයි පින්වතුනි. ඇයි අපි බුදුරජාණන් වහන්සේට වතුර පූජා කරනවා කියලා කියන්නේ නැහනේ. පිරිසිදු පැන් පූජා කරනවා කියලා. ඒ උත්තරීතර තැනට හිමි වචනය අර කබල් තැනක ගහනවා මත් පැන් කියලා. කබල් තැනක් නෙවෙතන. එතකොට ඔතනට එන්න ඕනේ මත් පැන් හල නෙවෙයි මත් වතුර හල. හොඳට බලාගෙන යන්න පින්වතුනි අවශ්‍යාම වෙනකොට මිල්ක් බාර් වල කිරිහල් වල මැස්සෝ පරකන. හවසට මේ මත් වතුර හල් වල කඩවල කවුද පරකන්නේ? මිනිස්සු පරකන. මිනිස්සු පරකන. එතකොට ඔය අමු මස් කෑල්ලකට අමු මාළු කෑල්ලකට එක ඇල්කොහොල් බිංදුවක් දෙකක් දාලා බලන්න. මොකද වෙන්නේ? සුදු පැහැ ගන්න. සුදු පැහැ ගැන්වෙනවා කියන සෛල පිච්චෙනවා කියන එක. එතකොට අමු මස් කෑල්ලකට අමු මාළු කෑල්ලකට ඇල්කොහොල් බිංදුවක් දෙකක් දාලා මේ විදිහට පිච්චෙනවා නම් දෙයනේ පන පිටින් මේක ඇතුළට බෝතල් ගණන් දාන. මොකක් වෙයිද? හොයන්න බැරි ලෙඩ. විෂම පරිහාරජා ආබාධ. ඊළඟට බලන්න දුම්පානේ. මම බොරුද කියන්නේ කියලා ඔය ඇත්තෝ එක සුරුට්ටුවක් හරි බීඩියක් හරි එහෙම නැත්නම් සිගරට් එකක් හරි උරලා දුම් පොඩක් ඇතුලේ තියාගෙන පිරිසුදු සුදු පාට පුළුන් කෑල්ලකට පිඹින්නකෝ දුඹුරු පැහැ ගන්නන. දුඹුරු පැහැ ගන්නනවා කියන්නේ මොකද්ද? මේ නිකටින් කියන විසනිමේ කාර්මනේ කාරම. හරියට පිරිසුදු යකඩකට මල බැඳෙන්නේ නැහැ. මගේ මේ පපුවේ පප්පාසං කියන්නේ පෙනහළු දෙකනේ. පෙනහළු දෙකේ තියෙනවා පින්වතුනි කවුරු හෝ කෙනෙක් අපි හුස්ම ගන්නකොට ඒ ගත් හුස්ම පිරිසුදු කරලා උරා ගන්න කොටසක් තියෙනවා. ඒවා ඊටාම සියුම් පටල කොටසක් ඔය පෙනහළු වල තියෙන ඒවට කියන ගර්ථ කියලා. හරියට පිරිසුදු යකඩකට මල බැඳෙනවා වගේ මේ කාර්ම ගිහින් සිගරට් බොනකොට සුරුට්ටු බොනකොට බීඩි බොනකොට කංශ බොනකොට කුඩු බොනකොට මේ කාර්ම ගිහින් පෙනහළු වල රැඳෙනවා. කටින් හුස්ම ගැනීම අපහසුයි. නහයෙන් තමයි හුස්ම ගන්න වෙන්නේ. නොකඩවා මේ වැඩපිළිවෙල දිගින් දිගට කරගෙන යනකොට ලය පිළිකා බවට පත් වෙලා අපේ ජීවිතේ එතනින් කෙලවර වෙනවා. ඔය එක පැත්තක විනාශයක්. එතකොට වාහන වලින් පිටවන අධික දුමාරයේ වාතලයට මුසු වීම නිසා වාතලය අපවිත්‍ර වෙනවා. අපි ආග්‍රහණය කරනකොට ලෙඩ වෙනවා. ඒ වගේම විවිධ කර්මාන්ත ශාලා වලින් පිටවෙන විස වායු, විස වතුර, විස ද්‍රව්‍ය අපි බොන වතුරට මුසු වෙලා ඒවා විනාශ වෙලා යනවා. ඒ අපවිත්‍ර වතුර අපි පානය කරනකොට අපි ලෙඩ වෙනවා. විෂම පරිහාරජා ආබාධ. ඊළඟට ඕපක්කමිකා ආබාධා උපක්‍රම මගින් ලෙඩ වෙනවා. සමහර වෙලාවට පින්වත්නි වෙඩි තැබීම්, ගිනි තැබීම්, බෝම්බ ගැසීම්, ඇසිඩ් ගැසීම්, වාහන අනතුරු තව පැත්තක්, গুপ্ত විද්‍යාව තව පැත්තක්, සමාජ රෝග තවත් පැත්තක්. මේ ඔක්කොම ඕපක්කමිකා කියන කොටසට වැටෙනවා. අන්තිමේක කම්ම විපාකජා ආබාධා. අපි දන්නේ නැහැ සංසාරේ මොන විදිහේ අකුසල කර්ම කරලා ඉන්නවද කියලා අපි කාටවත් කියන්න බෑ. යම් යම් අකුසල කර්ම බලවත් වීම නිසා ඇතිවෙන රෝගාබාධ වලට තමයි කම්ම විපාකජා ආබාධා කියලා කිව්වේ. මගේ බුදුහාමුදුරන්ට කර්ම 16ක් විපාක දුන්නා. මුගලන් මහරහතන් වහන්සේට, සරියුත් මහරහතන් වහන්සේට, සීවලී මහරහතන් වහන්සේට, චක්කුපාල මහරහතන් වහන්සේට, දාරුචීරිය මහරහතන් වහන්සේට, සීවලී මහරහතන් වහන්සේට කර්ම විපාක දුන්නා නම් අපි ගැන මොන කතාවද? යකඩ මල්ලයි හාල් මල්ලයි එක තැන තියෙනවා, ගොල්ලෝ ගහනවා යකඩ මල්ලට. හාල් මල්ලි මොනවද බලන්න තියෙන්නේ? නොබල විසි කරන්නේ කිව්වා. එහෙනම් බුදුපසේ බුදු මහරහත් උත්තමයින් වහන්සේලාට කර්ම විපාක දෙනකොට අපි ගැන මොන කතාවද? පින්වතුනි, මම දකිනවා
වර්තමාන සමාජයේ මේක කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපිට හැදෙන ලෙඩ. දෙක අපිට වැටෙන ලෙඩ. තුන අපිම දාගන්න ලෙඩ. හැදෙන ලෙඩ, වැටෙන ලෙඩ සහ දාගන්න ලෙඩ. දැන් මේ ලෙඩ තුනෙන් අපිට වැඩි මොනවද? ඔබ හිතන්න. අපිම දාගන්න ලෙඩනේ. එතකොට දියුණු වෙන මිනිස්සෙක් ලෙඩ වුණොත්, රෝගී තත්ත්වයට පත් වුණොත් මොකද වෙන්නේ? හම්බ කරගත්තදී විනාශ වෙලා යනවා. ආයි නැවත හම්බ කරගන්න හැකියාවක්, ශක්තියක් නැති වෙලා යනවා. එතකොට දියුණුව ඇති වෙනවද? දියුණුව කඩා වැටෙනවද? ශාපින්වතුනි, මේ නිරෝගී භාවය අංක 1 ආරෝග්‍ය පරමා ලාභා. ලාභ අතර උතුම්ම ලාභය තමයි නිරෝගී භාවය. ඒ නිසා අපේ කය ගැන අපි අවධානයෙන් ඉන්න. මනස ගැන අවධානයෙන් වෙන්න. කය ලෙඩ වෙනකොට මනසත් ලෙඩ වෙනවා. මනස ලෙඩ වෙනකොට කයත් ලෙඩ වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කරන්න. වරදින්නේ දියුණුවේ හිණිපෙත්තට යන්න පුළුවන් ශක්තිය තියෙනවා. ශක්තිය තියෙනවා. ඒක අපේ තීරණය මතයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණය සීලංච. සීලය කියන්නේ මොකද්ද? සීලය කියන්නේ හික්මීම. හික්මීම, සංවරකම, විනීතකම, සීලාචාරකම, හැදිච්චකම, ඔය විවිධ අර්ථකථන තියෙනවනේ. සීලයෙන් කරන්නේ හික්මීම. කොහේ හික්මීමද? මගේ කයයි මගේ කටයි දෙක හික්මවනවා. මගේ කයයි මගේ කටයි දෙක හික්මවනවා. බලන්න 2020 ඉඳලම අපේ කට හික්මවලා තියෙනවනේ. ඔක්කොම මූණ වහගෙන ඉන්නේ නේද? සමහර කටවල් ඇරියාම බුදුවම්මේ නිව්ටන් බෝම්බ වගේ ගෙදරත් ජරමර, කාර්යාලෙත් ජරමර, මහමගත් ජරමර, හැම තැනම කරදර. ඇයි? මේ කට නිසා. කටකින් වනසන්නත් පුළුවන්, කටකින් සනසන්නත් පුළුවන්. වනසන්න ලේසි, සනසන්නයි අමාරු. ඒ නිසා අපිට දාස් ගණනින්, ලක්ෂ ගණනින්, කෝටි ගණනින් කර කියා ගන්න බැරි දේවල් මෘදු මොලොක් ප්‍රියශීලී වචන කතා කිරීම තුලින් අපිට ජය ගන්න පුළුවන් හැකියාව තියෙන. මෘදු මොලොක් ප්‍රියශීලී වචන කතා කිරීම. ඒ නිසා කට විතක මිල කරන්න බැරි රන් රිදී මුතුමැණික් ඔබ්බලා හදපු වටිනාභරණයක් වගේ. තවත් විතක කට අපි විසින්ම දෙපැත්ත කැපෙන දැලිපිහියක් බවට පත් කරගන්න. ඒකයි අපිට කට ලැබිලා තියෙන්නේ සනසන්න මිසක් වනසන්න නෙමෙයි. හැබැයි රළු විය යුතු තැනට මෘදු වෙන්නම එපා. මෘදු විය යුතු තැනට රළු වෙන්නම එපා. මෘදු විය යුතු තැනට මෘදු වෙන්න, රළු විය යුතු තැනට රළු වෙන්න. ඒක තමයි න්‍යාය. ඒ නිසා සීලය කියන්නේ කයයි කටයි දෙක සංවර කර ගැනීම. ආශ්‍රයයට ගැලපෙනවා නම් හොඳ නම් සුදුසු නම් හොයාගෙන ගිහින් ඇසුරු කරන්න. නොගැලපෙනවා කියලා මේ පුජ්‍යලයේ ඇසුරු කිරීම තුළින් මගේ ජීවිතයට හානියක්මයි, විනාශයක්මයි, විපතක්මයි වෙන්නේ කියලා Tamanට දැනෙනකොට ගැටෙන්න එපා. අමනාපකම් ඇති කරගන්න එපා. රණ්ඩු සරුවල් වෙන්න එපා. එතකොට සත්තුයි අපි අතර කිසි වෙනසක් නැති වෙනවා. ඒ නිසා නොගැලපෙනවා නම් ඈත් වෙන්න. කට, Tamanගේ කට Taman පාලනය කරගන්නට ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට කයයි කටයි දෙක. කයයි කටයි දෙක සංවර කරගන්නවා කියලා කියන්නේ බලන්න කයින් කෙරෙනව වැරදි 3ක්. පානාතිපාතා, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාරා. පානාතිපාතා කිව්වේ සතුන් මැරීම. අදින්නාදානා කිව්වේ අන්සතු නොදුන් දේ ගැනීම. කාමේසු මිච්ඡාචාරා කිව්වේ වැරදි ලෙස හැසිරීම. දැන් බලන්න සමහර අය අන්සතු දේ මොන තරම් පහත් විදිහට ගන්නවද කියලා බලන්න. මොන තරම් කූට ක්‍රම උපක්‍රම යොදලා අන්සතු දේ ගන්න හැටි බලන්නකො මේ වර්තමාන සමාජයේ. මොන තරම් ඉන්නවද? අර හරකෙකුගේ පිටේ තුවාලයක් දැක්ක කපුටා ඒ තුවාලේ ළඟට වහලා තුවාලේ තියෙන තැනට හොටෙන් එන හාර මස් කඩ කපුටගේ බඩ පුරව ගන්න. හරකට මොන තරම් වේදනාවක් ඇති වුණත් කමන්නේ. සමහරු අය අර කල දුටු කල වලයිහගම් වගේ මොන තරම් අයතා කූට ක්‍රම උපයෝගී කරගෙන බලන්න මොන තරම් පහත් විදිහේ වෙනදාම් කරනවද කියලා. ඕකෙන් කරන්නේ මොකද්ද? අන්සතු දේ හොරින් ගැනීම නේද?
ඉතින් ওই මිනිස්සුන්ට හරි යනවද? දියුණු වෙනවද? දන්නේම නැහැ මොන විදිහේ ලෙඩක් ඇදිලා එකපාරටම මේ ලෝකෙන් සමු අරගෙන යනවා. දන්නේම නැහැ පින්න. ධර්මයට නතු වෙච්ච අය, ධර්මානුකූලව ජීවත් වෙන අය එහෙම හොරකම් කරන්නේ නැහැ. පහත් විදියට හැසිරෙන්නේ නැහැ. අනුන්ගේ ජීවිතවලට හානි කරන්නේ නැහැ පින්නතුනි. ඒක තමයි සීලාචාරකම කියන්නේ. කයයි. ඒකට කටින් කෙරෙනව වැරදි හතරක්. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. එතකොට මුසාවාදා කියන්නේ බොරු. සමහර අය කියන බොරු බලන්නකො මාධ්‍යවලට ඇවිල්ලා බුදු අම්මේ මේ ප්‍රසිද්ධ මාධ්‍යවලට ඇවිල්ලා කියන කෙබර පච බලන් හිටියා වගේ. එනිසා පින්වතුනි මිනිස්සු රවට්ටන්න පුළුවන්. මගේ හිත මට රවට්ටන්න බෑනේ. නේද? හැබැයි ලෝකය දැනගත්තාම මේ මිනිස්සයාට සෙත් පතනවද? නැහැනේ පින්. සාප කරනවා. කියන බොරු කියලා සාප කරනවා. එනිසා අපගේ බොරුවෙන් වැළකීම, මුසාවාදා වේරමණී, පරුසා වාචා, අනුන්ගේ හිත් රිදෙන පෑරෙන රෞද්‍ර ඡණ්ඩ පරුස වචන කතා කිරීම. ඊළඟට පිසුනා වාචා, අනුන් භේද කරන වචන කතා කිරීම. සම්පප්පලාපා, අනුන්ටත් තමන්ටත් ප්‍රයෝජනයක් නැති හිස් ප්‍රලාප දෙදීම. සමහර අය බලන්නකො මාධ්‍ය තුලට ඇවිල්ලා කියන ප්‍රලාප මොනතරම් ප්‍රලාපද කියන්නේ කියලා බලන්න. තමන්ගේ තනතුරටත් නොගැලපෙන ප්‍රලාපන කියන්නේ වෙනතුනේ. හිස් වචන, බොරු, කේලම් කියලා බිඳවනවා, බොරු කියනවා. එනිසා පින්වතුනි මේ කයයි කටයි දෙක සංවර කරගන්න. මොන ප්‍රතිලාභ ලැබුණත් මේ කයයි කටයි දෙක මං සංවර කරගත්තොත් මගේ මෙලව දියුණුවත් මට සලසා ගන්න පුළුවන්, පරලොව දියුණුවත් සලසා ගන්න. කෙනෙකු කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීමනේ අමාරු. අවිශ්වාසයක් ගොඩනගා ගන්නට අපිට ඕන තරම් බොහොම පහසුයි. අවිශ්වාසයක් ගොඩනගා ගන්න හරි පහසුයි. නමුත් විශ්වාසය ගොඩනගා ගන්න එකයි අපහසු. එතකොට අමාරුවෙන් ගොඩනගාගත්තු විශ්වාසය නැති කරගන්න හරි ලේසි. එතකොට බොහොම ලේසියෙන් මම ගොඩනගාගත්ත අවිශ්වාසය මට නැති කරගන්න ලේසිද බලන්න? හරි අමාරු. ඒ නිසා පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ පින්වතුනි තමා තුළ තමා ගොඩනගා ගන්න ඕනේ විශ්වාසය. හැදිච්චකම අවශ්‍යයි. සීලාචාරකම, විනීතකම මේ හැම දෙයක්ම අපට අවශ්‍යයි. ඒකට සීලය අවශ්‍යයි. සීලාචාර මිනිසයා කොතන හිටියත් බැබලෙනවනේ. රත්තරන් මිනිසයා, සීදේවි මිනිසයා, ගුණවත් මිනිසයා, සීලාචාර මිනිසයා, හැදිච්ච මිනිසයා කියලා කියනවා. අපි අසීලාචාර වෙනකොට සමාජයේ අපිව පිළිකුල් කරලා කතා කරන හැටි මා අමුතුවෙන් මේ මාධ්‍ය තුලින් දැනුම් දෙන්න ඕනේද? මතක් කරන්න ඕනේද? නෑ පින්වතුනි. නිසා සීලය අපි හැමෝටම අවශ්‍යයි. ඊළඟට තුන්වෙනි කාරණේ උද්ධානු මතං. උද්ධානු මතං කියලා කිව්වේ මොකද්ද? වැඩිහිටි මතයට ගරු කිරීම. අද බොහෝ තුරට නැත්තේත් ඒක නෙවෙයි නේද? වැඩිහිටි මතයට ගරු කරන්නේ නැහැ. වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ. බලන්න අපේ සමහර උදවිය ජන සමාජයට ඇවිදින් තමන්ගේ ආත්ම ගෞරවය තමන් විසින්ම කෙලසා ගන්න. වැඩිහිටි තියෙන මතය නැති කරගන්න. වැඩිහිටියෝ ජන සමාජයේ බුදුරජාණන් වහන්සේ බෙදනවා කොටස් 5කට බෙදනවා. ඥාන වෘද්ධ බුද්ධිමත් අය පැවිදි සමාජෙත් ඉන්නවා. ගිහි සමාජෙත් ඉන්නවා. ඒ අය අපි ඇසුරු කරන්න. ගුණ වෘද්ධ අපට වැඩි ගුණ ධර්ම වලින් ඊටාම උසස් අය මේ ජන සමාජයේ ඉන්නවා. ඒ අයත් අපි ඇසුරු කරන්න. සීල වෘද්ධ අපට වැඩි සීලයෙන් උසස් අය පැවිදි සමාජය තුල ඊටා ඉහළින් ඉන්නවා. ගිහි සමාජය තුලත් ඉහළින් ජීවත් වන මිනිස්සු මේ ජන සමාජයේ ඉන්නවා. ඒ වගේම තපෝ වෘද්ධ අපට වැඩි මනා හික්මුණු අය පැවිදි සමාජයේ ඉතා ඉහළින් ඉන්නවා. ගිහි සමාජයේ තුලත් ඉන්නවා. ඒ වගේම වයෝ වෘද්ධ අපට වැඩි වයසින් උසස් අය පැවිදි සමාජයේ තුලත් ඉන්නවා. ගිහි සමාජයේ තුලත් ඉන්නවා. ඇයි පින්වතුනි? එයගේ ඇසුර අපිට වැදගත් වෙන්නේ. අපිට මතකයි අපි ඉස්සර ගෙදරක ජීවත් වෙනකොට අම්මා හිටියා, තාත්තා හිටියා, අත්තම්මා හිටියා, සීයා හිටියා, මහප්පා, බාප්පා, ලොකු අම්මා, පුංචි අම්මා, නැන්දා, මාමා මේ හුඟා අය අපේ ගෙදර හිටියා. ඒකට අපි නොගැලපෙන තැනක ඉන්නකොට,
නොගැලපෙන අය ඇසුරු කරනකොට, එවැගෙන නොගැලපෙන දේවල් ඇහෙනකොට ඒවා වළක්වන්න කී දෙනෙක් හිටියද? අදකෝ අම්මයි තාත්තයි රැකියාවට ගියාට පස්සේ දරුවා ගෙදර තනියම. දරුවන්ටකෝ රැකවරණය, ආරක්ෂාව. එතකොට දරුවා හිතුණු දේවල් කරනවා පින්වතුනි. දැන් බලන්න ඔය අතේ තියෙන බණනේ ෆෝන් එක, මේ ෆෝන් එක පින්වතුනි හිතකර 102නේ, අහිතකර 98ක්නේ. හිතකර 102යි, අහිතකර 98ක්. එතකොට බලන්නේ හිතකර 2ද අහිතකර 98ද බලන්නේ? අහිතකර 98නේ බලන්නේ. අහිතකර 98 බලනකොට මේ දරුවගේ මනසට මොකද්ද වෙන්නේ? ප්‍රකෘති සිහියෙන් දින්නේ බලන්නකො. විකෘති මනසකින් ඉන්නේ. ඒවා දකින්න දරුවා ඊළඟට මේවා ක්‍රියාත්මක කරන්නයි සූදානම් වෙන්නේ. එතකොට ඒ දරුවට උපදෙස් දෙන්න වැඩි හිටියේ කෝ? නෑනේ. එදා හිටියානේ. එදා හිටියා. එතකොට අපි මේ තනිවම ජීවත් වෙන්න ඕන කියන මතය ගොඩනගා ගන්නකොට අපේ පැතිකඩ කීයක්, අපේ ජීවිතේ පැතිකඩ කීයක් කඩා වැටෙනවද කියලා බලන්න. ඒ නිසා පින්වත්නි, මේ වැඩිහිටි මතයට ගරු කිරීම හරීම වැදගත් වෙනවා. හරීම වැදගත් වෙනවා. ඒක පැවිදි සමාජෙත් ඈත් වේගන යනවා. ඒ වගේම ගිහි සමාජය තුලත් ඉතාමත් ඉහළින් ඈත් වේගන යනවා. පැවිදි සමාජය තුල ටිකක් හරි තිබුණොත් ගිහි සමාජය තුල බොහෝම අඩු වේගන යනවා. ඇයි ඒකට හේතුව? අපි ආදර්ශමත් නැහැ. ආදර්ශමත් ජීවිතයේ තමයි වැදගත් වෙන්නේ. මොකද බුද්ධ චරිතය කියලා කියන්නේ අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කොට සලකපු චරිතයක් බුද්ධ චරිතය පින්වතුනි. එවැනි උතුමකුගේ දහමක් පවතින මේ රටේ අපි කොච්චර ආදර්ශමත් වෙන්න ඕනද? අපි ආදර්ශමත් වෙච්ච තරමට අපට ආත්ම ශක්තියක් තියෙනවා. බය නැතුව ඕන කෙනෙකුට උපදෙස් දෙන්න. අපි එක එක්කෙනා තෝරගෙන එක එක පාටි තෝරගෙන පක්ෂ තෝරගෙන අපි කටයුතු කරන්න ගියොත් අපට විපතක් ඇති වෙච්ච වෙලාවට කාගේ පිළිසරණක්, කාගේ පිහිටක්ද? කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් අපට ලැබෙන්නේ නැහැ පින්වතුනි. අප උපස්ථාන කරනවා නම්, අපිව රැක බලා ගන්නවා නම්, අපිට උදපදව් කරනවා නම්, අපේ දියුණුව දැකලා හදවතින් අපට ආශිර්වාද කරනවා නම්, ඇයි නොගැලපෙන පුජ්‍යලෝ හොයාගෙන අපි යන්නේ? අද සමහර අය ලාභාපේක්ෂාවෙන් මුදල් මතම යැපෙමින්, මුදල් මතම හැපෙමින්, මුදල් මතම කටයුතු කරන්න ගිහිල්ලා බලන්න අර පළඟැටියට වෙච්ච දේ නෙවෙයිද වෙලා තියෙන්නේ කියලා. සමහර අය මොනරුවාගේ හරි ලස්සනයි මොනර නටනකොට. මොනර පිල් ටික විදහාගෙන වටේ කැරකි නටනකොට ලස්සනද? ලස්සනයි නෑ නේ. මොනතරම් කැතද බලන්න. ඒ හේතුව මට මේ මාධ්‍ය තුලින් එකපාරට කියන්න බෑනේ. ඔයත්තන්ට පේනවනේ මොනර පිල් විදහාගෙන වටේට නටනට යනකොට හරි කැතයි. නටනකොට ලස්සනයි. සමහර මිනිස්සුත් මොනරු වගේ කතා කරනකොට, එක එක්කෙනාට උපදෙස් දෙනකොට, සමාජයට ඇවිල්ලා කරුණු විදහා දක්වනකොට මොනරු වගේ. කතාව නම් ලස්සනයි, ගන්න දෙයක් නැහැ. ඒ වගේ මිනිස්සු මේ ජන සමාජයේ ඉන්නවා. එයාගේ උපදෙස් අවවාද අනුශාසනා හරියට ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණවැනි. අපි ආදර්ශමත් වෙන්න ඕනේ. ආදර්ශමත් වෙච්ච තරමට අපේ චරිත බැබලෙනවා. ඒ නිසා වැඩිහිටි මතයට අපි ආදරය කරන්න ඕනේ, ගරු කරන්න ඕනේ. එදා අපිට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාම අම්මා ළඟට යනවා, විසඳුම ලැබෙනවා. තාත්තා ළඟට යනවා, විසඳුම ලැබෙනවා. ඒ ඇත්තන්ගෙන් හිතට හරියන විසඳුමක් නොලැබෙනකොට සීයා ළඟට යනවා, අත්තම්මා ළඟට යනවා. ඒගොල්ලන්ගෙන් ඒකට හොඳ විසඳුමක් ලැබෙනවා. බාප්පා ළඟට යනවා, පුංචි අම්මා ළඟට යනවා, නැන්දා ළඟට යනවා, පුංචි අම්මා ළඟට යනවා, ලොකු අම්මා ළඟට යනවා, අයියා ළඟට යනවා. ගියාම අපිට කොච්චර ලැබෙනවද? පන්සලේ හාමුදුරුවෝ ළඟට යනවා.
කොච්චර අපිට ඒවට අවශ්‍ය කරන උපදෙස් අවවාද අනුශාසනා ලැබෙනවද? අද මිනිස්සු පන්සලින් ඈත් වෙලා. ඇයි මේකට හේතුව? අපි යම් යම් හේතු කාරණා නිසා ලාභාපේක්ෂාවෙන් නොගැලපෙන ක්‍රියාවල යෙදිලා සිටිනවා. යෙදිලා හිටිනවා. සමහර මුණත් පොතේ යම් යම් දේවල් බලනකොට අපටම අපිව අපිරිය වෙනවා. ඒ තරමේ පහත් පෙළේ ක්‍රියාවල අද භික්ෂූන් වහන්සේලා යෙදිලා තිබෙනවා. එනිසා ඒක හරි පිරිහීමට කනගාටුවට හේතුවක් හැටියට මා දකිනවා. අපි ආදර්ශමත් වෙන්න ඕනේ. අපි ආදර්ශමත් වෙච්ච තරමටම අපේ චරිත බැබලෙනවා. එනිසා වැඩිහිටි මතයට දුවේ පුතේ පින්වත්නි අපි ගරු කරන්න. වැඩිහිටියන්ට තියෙන්නේ සමාජයත් එක්ක ගැටීම තුලින් ලැබපු ප්‍රායෝගික දැනුම සහ පන්නරය. කිසි පොතක නැහැනේ. මොන පොතේද තියෙන්නේ? එහෙම එක පොතක නමක් කියන්නකෝ බලන්න. නිසා වැඩිහිටි මතයට අපි ගරු කරන්න ඕනේ. මගේ බුදුරජාණන් වහන්සේ වැඩිහිටි මතයට ගරු කළ උත්තමයේ එදා බලන්න නන්ද කුමාරයා මහාන කළා, රාහුල කුමාරයා මහාන කළා. දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙච්ච සුද්ධෝදන මහරජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා ඉල්ලුවා, අනේ ස්වාමීනි, දෙමව්පියන්ගේ බාරකරුවෙකුගේ අවසරයක් නැතිව කිසිම දරුවෙක් මහාන කරන්න එපා කියලා. බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළාද? නෑ. ඊටාම ඉහලින් බුදුහාඳුරු බාරගත්තා. අදත් විනය පිටකයේ තියෙනවා අපට ඕන හැටියට මිනිස්සු මහාන කරන්න, දරුවෝ මහාන කරන්න බෑ. ඒක විනය විරෝධී. ගැළපෙන අය මහාන කරන්න ඕනේ. එනිසා පින්වත්නි, අපි ගැළපෙන දරුවෙක් මහාන කරනකොට, සුදුසු දරුවෙක් මහාන කරනකොට අනිවාර්යෙන් දෙමව්පියන්ගේ බාරකරුවගේ අවසරය අවශ්‍යමයි. එදත් ඒ විනය නීතියට ගරු කළා. අදත් මහතෙරුන් වහන්සේලා ඒ විනය නීතියට ගරු කරනවා. බුදුහාඳුරු ගරු කරානේ. වැඩිහිටි මතයට ගරු කරානේ. එනිසා පින්වත්නි, වැඩිහිටි මතයට අපි ගරු කරන්න. අපිට වරදින්නේ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ අපිට වරදින්නේ නැහැ. අපේ දියුණුව දැකලා හදවතින් ආශිර්වාද කරන සංඝ පිතෘන් වහන්සේලා, සංඝ නේත්‍රූන් වහන්සේලා කොච්චර ඉන්නවද? ගුණවත් දායකයෝ වැඩිහිටියෝ කොච්චර ඉන්නවද පින්වතුනි? අපිට ඉන්නවා. අපි අදත් නොගැලපෙන යම් යම් දේවල් වලට හිතනකොට අනේ ඒ වැඩේ නම් කරන්න ඉපා ස්වාමීන් වහන්සේලා කියලා මහත් ගෞරවාදරයෙන් ඇවිල්ලා අපට ආශිර්වාද කරන, උපදෙස් දෙන, අවවාද කරන, අනුශාසනා කරන පින්වන්ත හාමුදුරුවරු, පින්වන්ත වැඩිහිටියෝ, පින්වන්ත උගත් පැවිදි ගිහි උතුමන් මේ සමාජයේ ඉන්නවා පින්වතුනි. අපේ දියුණුව දැකලා සතුටු වෙන්න. අපිට කියනවා වැරදි දෙයකට නැඹුරු වුණොත් මේ දේ නම් කරන්න එපා. මේ දේ කරන්න එපා. මේ වැඩේට යොමු වෙන්න එපා. අපිට කියනවා හොඳ දෙයක් කරනකොට බොහොම හොඳයි, ආශිර්වාද කරන ඒ දේ නම් කරන්න, ඔබට වරදින්නේ නැහැ කියලා හරි ආදරෙන් අපට උපදෙස් දෙනවා. එනේ වැඩිහිටි මතයට ගරු කරන්න කවදාක්වත් කඩා වැටෙන්නේ නැහැ චරිත. සුතංච හොඳ දේවල් අහන්න. අපි නැඹුරු වෙලා ඉන්නේ නරක දේවල් අහන්න. නොගැලපෙන කතාවක් කියනකොට, නොගැලපෙන කවියක් කියනකොට, නොගැලපෙන දෙයක් කියනකොට ටක් ගාලා මතක හිටිනවා. දෝෂයක් නෙවෙයි, ඒ ප්‍රත්‍යඥ ගතිය ඇති. නමුත් හොඳ දෙයක් කියනකොට, හොඳ කවියක්, හොඳ කතාවක් අමතක වෙලා යනවානේ. අමතක වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. හොඳ දේවල් මතක හිටිනවා අඩුයි, නරක දේවල් ගාකල් මතක හිටිනවා. ශාපි හොඳ දේවල් අහන්න ඕනේ. හොඳ දේවල් අහන්න නම් හොඳ අය ඇසුරට ගන්න ඕනේ. නරක දේවල් අහන්න නම් නරක අය ඇසුරට ගන්න ඕනේ. නරක අය ඇසුරට ගත්ත කෙනෙකුට යහපතක් සිදු වේවි කියලා මට හිතන්න අමාරුයි. හොඳ දේවල් ඇසුරට ගත්ත අය, හොඳ දේවල් අහන අය කවදාකවත් නොමගට යන්නේ නැහැ. මගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ඥාන ගණනාවක් තියෙනවා. 73ක් තියෙනවා, 86ක් තියෙනවා, 108ක්. ඔය විදිහට විවිධ ඥාන පිළිබඳ අවබෝධයක් සඳහන් කරලා තිබෙනවා ඥාන කාණ්ඩේ. ඒකේ එක ඥානයක්, පළවෙනි ඥානය තමයි සුතමය ඥානය. මේ සුතමය ඥානය කියන්නේ ඇසූ පිරූ තැන් නැති බව කියන එකනේ. එතකොට මගේ බුදුරජාණන් වහන්සේ මේ සුතමය ඥානය දියුණු කරන්නට විතරක්
බුදුවරුන්ගෙන් පමණක් 5,12,000කට වැඩිය බණහලා තියෙනවා. කොච්චර මේ සසර ගිහින් ඇද්ද? එවැනි අවබෝධයක් තිබිච්ච උත්තමයෙක් තමයි ශාස්ත්‍රවරයෙක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. උන්වහන්සේ අසූපරිතයන් ඇති බව නිසා බුදු බව ලබාගත් ප්‍රබුද්ධ වුණා. ප්‍රබුද්ධ වූ බුදුහාමුදුරුව අපට ප්‍රබුද්ධ වෙන්න ධර්මයේ දේශනා කළා. හොඳ දේවල් අහපු නිසා. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති. සනසුණු බුදුහාමුදුරුව අපට සනසෙන්ට ධර්මයේ දේශනා කළා. දන්තෝෂෝ භගවා දමතාය ධම්මං දේශේති. දමනීය වූ බුදුහාමුදුරුව අපට දමනීය වෙන්න ධර්මයේ දේශනා කළා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. මහා භය ජනක වූ සසර සයුරින් එතර වූ බුදුහාමුදුරුව එතර වෙන්න ධර්මයේ දේශනා කළා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. පෙරණිවන් පාන්ට ශක්තිය බලය ලබාගත් මගේ බුදුරජාණන් වහන්සේ ඒ ශක්තිය බලය ලබා ගන්න මඟ දේශනා කළා. ඇයි? උන්වහන්සේ ඇසූ පිරූ තැන් නැති බව. මේ මඟ යන්න එපා. මේ දේ කරන්න එපා. මේ දේවල් හිතන්න, මේ දේවල් හිතන්න එපා. මේ දේවල් කරන්න, මේ දේවල් කරන්න එපා. මේ දේවල් කියන්න, මේ දේවල් කියන්න එපා කියලා අපට නිවැරදිව මඟ දේශනා කළා. තුම්මේ හිකිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතෝ. මගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි අනුශාසනා කළා. නිවැරදි මඟ පෙන්නුවා. ඔබ උත්සාහ කළ යුතුයි. අක්ඛාතාරෝ තථාගතෝ. බුදුහාමුදුරු මාර්ගෝපදේශකෙක් විතරයි. බුදුහාමුදුරු කවදාකවත් හංග ගත්තේ නෑ පින්වතුනි. එනිසා ඇසූ පිරූ තැන් නැති බව. සමහර වෙලාවට අපි පුංචි කාලේ අපිට මතකයි අපේ අත්තම්මල සමහර වෙලාවට අකුරක් ලියා ගන්න බෑ. නමුත් ගාතක් කටපාඩම්, ජාතක පොත කටපාඩම්. ඇයි ඒ? කොහෙන්ද? එදා සිල් සමාදන් වෙලා 4 පොයට සිල් අරගෙන බුදුබණ ඇහුවා. ජාතක කතාව ඇහුවා. ඒ ඇසූ පිරූ තැන් නැති බව එදා අත්තම්මට, සීයට, අම්මට, තාත්තට තිබුණ පිංගත. නිසා අපි හොඳ දේවල් අහන්න ඕනේ. හොඳ දේවල් අහන තරමට මනසත් නිරවුල් වෙනවා, කයත් නිරවුල් වෙනවා. නිවැරදි වූ නිරවුල් කය මනස ඇති අපට වරදින්නේ නැහනේ. වරද්දන්නත් හොඳ දේවල් අහන්න. ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ධර්මානුකූලව අපි ජීවත් වෙන්න. ධර්මානුකූලව ජීවත් වීම හරි වැදගත් වෙනවා. කාටවත් කරදරයක් නැති නිවිච්ච ජීවිතයක් අපි ගත කරන්න ඕනේ. අපිට පුළුවන් ඕන කෙනෙකුට හිරිහැර කරන්න. සතුටක් තියනවද? නැහැ. සතුටක් නැහැනේ. අපි ධර්මානුකූලව ආදර්ශමත් ජීවිත ගත කරනකොට අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අලීනතාච කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. දියුණු වෙන මිනිස්සයා කවදාකවත් කම්මැලි නැහැ. දියුණු වෙන ළමයා කවදාකවත් කම්මැලි නැහැ. සනසක් කනසච්චයිව විද්‍යා මර්තංච සාදේත් චනත්‍යාග්‍රේ කුතෝ විද්‍යා කනත්‍යාග්‍රේ කුතෝ ධනං. ඉගෙන ගන්න දරුවා හැම තත්පරයකම වැඩ කරනවා. හරි හම්බ කරන මිනිස්සේ හැම තත්පරයකම හරි හම්බ කරනවා. ඒ වගේම ධර්මානුකූල ජීවත් වන මිනිස්සයා හැම තත්පරයකම ධර්මයේ පිළිබඳ හැඟීමකින් කටයුතු කරන්නේ. හරියට ජල බින්දු නිපාතේන ක්‍රමසහ පූර්යතේ ගට සහේතු සර්ව විද්‍යානාම් ධර්මස්සච ධනස්සච. වතුර බින්දුව වැටිලා මහ කලයක් පිරෙන්නාසේ ඉගෙන ගන්න දරුවා ටික ටික ඉගෙනගෙන උගතෙක් වෙනවා. හරි හම්බ කරන මිනිස්සයා ටික ටික එකතු කරලා ධනවතෙක් වෙනවා. ධර්මානුකූලව ජීවත් වන මිනිස්සයා ටික ටික ධර්මයේ එකතු කරගෙන මහා ධර්මදර විනයදර පුජ්‍යලයක් බවට පත් වෙනවා. හැබැයි දියුණු වෙන මිනිස්සයා ගොඩ නෙවෙයි දියුණු වෙන්නේ. ගොඩ නෙවෙයි එකතු කරගන්නේ. ටික ටිකයි එකතු කරගන්න ඕනේ. ඒ නිසා යම් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මහ ලොකුවට පටන් ගන්න එපා. ටිකෙන් පටන්ගෙන ලොකු ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. අරමුණක් තියෙන්නත් ඕනේ, ඉලක්කයක් තියෙන්න ඕනේ. ආරම්භ ධාතු පටන් ගන්න ඕනේ. නික්කම ධාතු
කරගෙන යන්න ඕනේ. පරක්කම ධාතු මොන සම්බාධක පැමිණියක් කමිත් නැහැ. මගේ අරමුණ මගේ ඉලක්කය මෙතනයි. මේ අරමුණ ඉලක්කයේ ඉටු වෙනතුරු මම මේ ගමන යනවා. වැඩක් පටන් ගත්තාම ටික දවසක් කරගෙන යනකොට මොනතරම් බාධා එනවද බලන්න. මොනතරම් ප්‍රශ්න එනවද බලන්න. මොනතරම් ගැටලු එනවද බලන්න. නමුත් දියුණු වෙන මිනිස්සයා ඒ බාධා ජයගෙන මැඩගෙන ඉදිරියට යන්න පුළුවන්. ඔහුගේ ආත්ම ශක්තිය ගොඩනගා ගන්න ඕනේ. අරමුණ ඉලක්කය ඉටු වෙන තැනට ඇවිදින් ඒ කටයුතු සාර්ථක වුණාට පස්සේ නතර වෙලා ආපස්සට හැරිලා බලනවා. ආපස්සට හැරිලා බලනවා. ආවර්ජනා කරලා බලනවා. මේ ගමන යාමේදී ආපු බාධා කරදර ප්‍රශ්න සියල්ල වෙස් වලාගත් මිත්‍රෝ හැටියටයි මා දකින්නේ. නිසා මේ ලෝකේ ජීවත් වන මිනිස්සු සතුටු වෙන්නේ ක්‍රම 4කට. අත්ති සුඛං. මට මේ තියෙන ටික ඇති. තෘප්තියනේ. නත්ති සුඛං කියනකොට තෘප්තියක් නැහැනේ. තෘප්තියක් නැහැ. අත්ති සුඛං. මට මේ තියෙන ටික ඇති. භෝග සුඛං. හම්බ කරගත්ත දේවල් දිහා හිතලා බලලා ඇති කරගන්න සතුට. සමහරව හම්බ කරගත්ත දේවල් දිහා හිතලා බලලා සතුටක් ඇති වෙනවද? නැහැනේ. මොනතරම් පීඩා පමුණුවල වෙහෙසට පත් කරලා ප්‍රජාව මිනිස්සු වෙහෙසට පත් කරලා හම්බ කරගත්ත දේවල් දිහා හිතලා බලලා කාටද සතුටු වෙන්න පුළුවන්? කිසි කෙනෙකුට සතුටු වෙන්න බෑ. ඔහු තැවෙනවා. අපරාධ සාපරාධී ක්‍රම උපයෝගී කරගෙන හම්බ කරගත්ත දේවල් දිහා දෙයනේ ඔහුට සතුටු වෙන්න පුළුවන්ද? බෑ. විඳවනවා. ඒ නිසා පින්වතුනි අත්ති සුඛං මට මේ තියෙන ටික ඇති. භෝග සුඛං හම්බ කරගත්ත දේවල් හිතලා බල ඇති කරගන්න සතුට. අනන සුඛං මාන්න අය නැහැ. කිසි කෙනෙකුට ණය නැහැ. මගේ අම්මා තාත්තට ණය නැහැ. බිරිඳට ණය නැහැ. ස්වාමියාට ණය නැහැ. මං අදහන ආගමට ණය නැහැ. මගේ රටට මම ණය නැහැ කියන ආකල්පයේ ගොඩනගාගෙන කටයුතු කරන්නට ඕනේ. අනන සුඛං අනවජ්‍ය සුඛං ගත කරපු ජීවිතයේදී ආපස්සට හැරිලා ඇති කරගන්න සතුට. වසරක් ගෙවුණා. තවත් වසරක ආරම්භයක් ලැබුවා. ගිය අවුරුද්දේ ඔබ හිතන්න, කල්පනා කරන්න, ආවර්ජනා කරන්න, මෙනෙහි කරන්න මගේ ජීවිතයේ මොනවද අඩුපාඩු? මට බැරි වෙච්ච දේවල් මොනවද? මම මේවා ඉදිරියට හදාගෙන මගේ මේ ගමන මම අදිෂ්ඨානශීලීව මේ අවුරුද්දේ මම සාර්ථක ගමනක් යනවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්න ඕනේ. ඔබේ අදිෂ්ඨානය ඇති කරගෙන ඔබේ ගමන යන්න වරදින්නේ නැහැ. බාධා ඒවි, ප්‍රශ්න ඒවි, කරදර ඒවි. ඒවා විශ්වලාගත්ත මිත්‍රයෝ හැටියට හිතාගෙන ගමනාන්තයට එක් ගිහිල්ලා සතුටු වෙන්න. ඒක තමයි අනවජ්‍ය සුඛං. ඒ නිසා අද දවසේ මේ වසරක් ගෙවිලා තවත් වසරක ආරම්භයක් අපි ආශිර්වාද කරනවා. ලැබූ 2022 වර්ෂයේ සියලු දුක්ඛම් කටළු කරදර බාධක වලින් තොර සපවත් වාසනාවන්ත වසරක් වේවා. මේ ධර්මයේ මේ ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගමු. මෙලොව ජීවිතය සාර්ථක වේවා. පරලොව භව ගමනත් සාර්ථක වේවා. දෙලව සැප ලැබීමෙන් අපි බලාපොරොත්තු වන උතුම් නිර්වාණාභෝධයේ පිණිස සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උතුම් ධර්ම දේශනා පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. බැතියෙන් වනනට ඔබ ඔද තෙද ගුණ අරහත් බුදු රජ අවසර දෙනු මැන නිවුමට සිත් ගිනි අසරණ ලෝදන හැකි වේවා මට බලයෙන් බුදු ගුණ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. අද ඉරිදා හිරු සදහම් උදැසන ධර්මදේශකයාණන් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝක මාවත අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාරගණයේ අධිපති අමරපුර සිරිසත් ධම්මවංශ මහනිකායේ අනුනායක ත්‍රිපිටකාචාර්ය මහෝපාද්‍ය පූජ්‍යපාද පොරැල්ලේ අතුල නායක ස්වාමීන් වහන්සේ